සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ශ්‍රී සද්ධර්මය කියලා දුන්නු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි, අද දවසේ ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ගම්පහ මිරිස්සත්ත අංක 20 නිවසේ පදිංචි පින්වත් සරත් වීරසූරිය, හේමන්තා වීරසූරිය දෙමව්පියන් සහ සංක සුධාරක වීරසූරිය පුතුණුවන් විසින්. ඉතින් පින්වත්නි, අද දවසේ අපි මේ සූදානම් වෙන්නේ මේ තුන් ලෝකයට පහළ වී වදාළ මහා කාරුණික වූ අපගේ ශාස්ත්‍රූ බුදුරජාන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් සදහම් දේශනාවක් ශ්‍රවණය කරලා අප සියලු දෙනාගේ ජීවිතවලට උතුම් පිං රැස් කරගන්න, ඒ තුලින් ගුණධර්ම දියුණු කරගන්න තමයි මේ කල්පනා කරන්නේ. එදා මේ උතුම් දේශනාව දේශනා කොට වදාළේ සවැත් නුවර ජේතවනාරාමේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉඳෙද්දී. එතකොට පින්වත්නි, මේ අංගුත්තර නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ නීවරණ සූත්‍රය එදා දේශනා කොට වදාළේ බුදුරජාන් වහන්සේ ළඟින්ම වැඩ හිටපු පින්වත් ස්වාමින් වහන්සේලා අරමුණු කරගෙන. එදා බුදුරජාන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂු සංඝයා අමතා වදාලා. පින්වතුන් වහන්සේ කියලා පිළිතුරු වදන් දුන්නු ඒ පින්වත් ස්වාමින් වහන්සේලාට තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ සුන්දර දේශනාව දේශනා කොට වදාළේ. ශාස්ත්‍රුන් වහන්සේ එදා වදාලා, මහණෙනි, සිතේ දියුණුව අවුරාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඩගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන නීවරණ 5ක් තියෙනවා. ඔන්න පින්වත්නි, සිත මුළුමනින්ම මැඩගෙන ඉන්න, සිතේ දියුණුව මුළුමනින්ම වනසාලන, සිතේ දියුණුවට බාධා පමුණුවන කරුණු කීයක් තියෙනවද? කරුණු 5ක් තියෙන බව ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කොට වදාලා. එතකොට යම් කෙනෙක්ගේ හිතේ මෙන්න මේ කරුණු 5 තියෙනවා නම් එයාට හැබෑවටම දියුණුවක් කරා යන්න ලැබෙන්නේ නැහැ. සිත පිරිසුදු කරගන්න ලැබෙන්නේ නැහැ. විශාල යහපතක් ජීවිතයට ඇති කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද ප්‍රඥාව දුර්වල කරනවා මේ කරුණු 5. එහෙනම් පින්වත්නි, අපට මේ දීර්ඝ සසරේ යන්න සිද්ධ වුණේ කෙලවරක් නැතුව මේ සසරේ දිගින් දිගට යන්න සිද්ධ වුණේ මෙන්න මේ කරුණු 5 අපේ තුල තිබෙන නිසායි. මේ කරුණු 5 තියෙන නිසා අපට එක් කලක නිරේ ඉපදින්න සිද්ධ වුණා. තවත් කාලයක තිරිසන් ලෝකේ ඉපදිලා බොහෝ දුක් විඳින්න සිද්ධ වුණා. තවත් කාලයක പ്രേත ලෝකේ කෙලවරක් නැතුව ඉපද දුක් විඳින්න සිද්ධ වුණා. ඇයි? සිතේ පිරිසුදුභාවය ඇති කරගන්න බැරි වුණු නිසායි. එතකොට අද අපට බුදුරජාන් වහන්සේගෙන්
ඉගෙන ගන්න ලැබෙන්නේ මෙන්න මේ කරුණු පහේ බලපෑම. මේ කරුණු පහ අප තුළ තිබෙනකොට ඒ තුලින් සිද්ධ වෙන හානිය. යම් කෙනෙකුට මේ කරුණු පහෙන් නිදහස් වෙන්න ලැබුණොත් එයාගේ ජීවිතයට ලැබෙන මහා සැපත, මහා යහපත, මහා ආරක්ෂාව ගැන බුදුරජාන් වහන්සේ වදාළා. මහණෙනි, කාමච්ඡන්දේ යනු ඔන්න පළවෙනි කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පින්වත්නි, කාමච්ඡන්දේ යනු සිතේ දියුණුව අවුරාගෙන සිටින. කාමච්ඡන්දේ කියලා කියන්නේ සිතේ දියුණුව අවුරාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඩගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන දෙයක් කියනවා. එතකොට ප්‍රඥාව දුර්වල කරන දේ මොකක්ද? පංච නීවරණ ධර්මයන්ගේ පළවෙනි කරුණ ඒ තමයි කාමච්ඡන්දය. එතකොට එහෙනම් අපි මේ සසර පුරාවට සතුටින් පිළිගන්නේ නැත්තේ කුමක්ද? කාමච්ඡන්දේ නම් වූ නීවරණය. එතකොට දේ මිනිසුන්ට යහපත පිණිස පවතින්නේ නැහැ. සසරේ යාම පිණිස හේතු වෙනවා. සසරෙන් නිදහස් වීම පිණිස හේතු වෙන්නේ නැහැ. කාමච්ඡන්දේ කෙනෙකුගේ හිතේ පවතින තාක්. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළ පින්වත්නි, කෙනෙකුගේ හිතේ මේ කාමච්ඡන්දය බලපවත්වනකොට එයාට යහපත හඳුනා ගන්නට බෑ කියනවා. අයහපත හඳුනා ගන්නත් බෑ කියනවා. එතකොට අයහපත හඳුනාගෙන අයහපත බැහැර කරන්නට ලැබෙන්නේ යහපත හඳුනාගෙන යහපත පුරුදු කරගන්න ලැබෙන්නේ නැහැ. කාමෙන් හිත යට වුණාම. මේක අපට වෙලා තියෙනවද නැද්ද? වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපට මේ විදිහට නොඑක ආකාරයේ දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්න සිද්ධ වුනේ මේ සසර ගමන පුරාවට. එතකොට මේ කාමච්ඡන්දයෙන් මුළුමනින්ම නිදහස් වුණු අය සසරෙනුත් නිදහස්. ඉතින් යම් දවසක කෙනෙක් මේ මුළුමනින්ම ඉපදින, වයසට යන, ලෙඩ වෙන, මරණයටපත් වෙන මේ භයානක දුක් අන්දරාවෙන් නිදහස් වෙන්න කැමති නම් එයා ආස කරන්න ඕනේ කුමකටද? කාමච්ඡන්දය කියන මේ අකුසලය, මේ නීවරණය බැහැර කරන්න. අපි හැමදෙනාම මේකට තමයි කැමති වෙන්න ඕන. මොකද බුදුරජාන් වහන්සේ එතකොට දේශනා කළා කාමච්ඡන්දේ තමන්ගේ හිතේ තිබෙනවා නම් එයාට අර්ථය හඳුන ගන්නටත් බෑ, අනර්ථය හඳුන ගන්නටත් බෑ. එහෙනම් එයාට තමාගේ යහපත පිණිස කටයුතු කරන්නත් බෑ, අන් අයගේ යහපත පිණිස කටයුතු කරන්න ලැබෙන්නේ නැහැ. දෙපැත්තේම යහපත පිණිස කටයුතු කරන්න තරම් එයාට වාසනාවක් ලැබෙන්නේ නැහැ. ඇයි? හිත පිරිසුදු නැති නිසා. ඒක හරියට බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළ පින්වත්නි, කාමච්ඡන්දේ මේ හිතේ බලපවත්වන එක මෙන්න මේ වගේ දෙයක් කියලා උපමාවක් දේශනා කළා. කෙනෙකුට උවමනා වෙනවා තමන්ගේ මුහුණ හොඳට බලා ගන්න. එයා තමන්ගේ මුහුණේ ස්වභාවය හොඳට, මුහුණේ දෝෂ, මුහුණේ හැඩරුව හොඳට බලා ගන්න කියලා එයා මොකද්ද බලන්නේ? එයා ඩයි කරපු නොඒක ආකාරයේ සායම් පොඟවපු වතුරකින් මුහුණ බලන්න උත්සාහ ගන්නවා. එතකොට මුහුණේ හැබෑ ස්වභාවය ප්‍රකට වෙනවද? ප්‍රකට වෙන්නේ නැහැ. ඇයි? අපහැදිලි ජලයෙන්, අර සායම් පොඟවපු, සායම් මිශ්‍ර කරපු ජලයෙන් මුහුණ බලන්න හැදුවට මුහුණ පේන්නේ හරියට. ආන් ඒ වගේ කියනවා කාමෙන් හිත යට වුණාම එයාට යහපත අයහපත හඳුන ගන්නට බැරි වෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාලා. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕන පින්වත්නි, කාමච්ඡන්දේ කියන්නේ අපට අයහපත පිණිස, අපට දුක උපද්දවන, අප කරා දුක පැමිණෙන කරුණක් මිසක සත්වයාට හිතසුව පවතින්නේ නැති කරුණක් කියන එක හොඳට අපි තේරුම් ගන්න ඕන. මේක අකුසලයක්, මේක නීවරණයක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කළා. සියලු යහපත වනසාලන දෙයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ කාමච්ඡන්දේ දේශනා කොට වදාලා. ඊළඟට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා ව්‍යාපාදේ කියන්නේ සිතේ දියුණුව අවුරාගෙන සිටින,
සිතේ දියුණුවට බාධා පමුණුවන සිත මැඩගෙන සිටින ප්‍රඥාව දුර්වල කරන දෙයක් හැටියටයි භාග්‍යවතුන් වහන්සේ ව්‍යාපාදේ දේශනා කොට වදාළේ. තරහ, ගැටීම. එතකොට මේ ගැටීම ව්‍යාපාදය අමනාපය කියන්නේ පින්වත්නි අපට අහිත පිණිස දුක පිණිස පවතින දෙයක්. අපි යම් අවස්ථාවක ව්‍යාපාදයේ සතුටින් පිළිගන්නවද හරියට තමාට මහා අනර්ථයක් කරන මහා අයහපතක් කරන සතුරෙක් සතුටින් පිළිගන්නවට වඩා බරපතලයි. දැන් බලන්න අපිට ඉන්නවනේ බාහිර සතුරුනේ. දැන් මේ බාහිර සතුරෙකුට පුළුවන් අපට හිංසා කරන්න, පීඩා කරන්න, ගහන්න පුළුවන්, අත්පය කපලා දාන්න පුළුවන්. නැත්නම් ජීවිතේම නැති කරලා දාන්න පුළුවන් බාහිර සතුරෙකුට. හැබැයි පින්නත් මේ ව්‍යාපාද යනු අභ්‍යන්තර වාසය කරන සතුරෙක් හැටියටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. බාහිර සතුරට වඩා පින්නත්නි අභ්‍යන්තරව ඉන්න මේ ව්‍යාපාදේ නම් වූ සතුර තමයි අපට මහා අනර්ථයක්, මහා අයහපතක් සිද්ධ කරන්නේ. දැන් බලන්න බාහිර සතුරෙකුට අපෝ නිරේට අරගෙන යන්න පුළුවන්ද? නිරේට අරගෙන යන්න බෑ. සතර පාය උපද්දවන්න පුළුවන්ද? බෑ. හැබැයි අභ්‍යන්තර මේ ව්‍යාපාදේ නම් වූ සතුරා ඉස්මතු වුණු අවස්ථාවක අපේ සිත ද්වේෂයෙන් යට වුණු මොහොතක අපේ මරණය සිද්ධ වුණොත් බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළේ හිසින් ගත්ත බරක් බිමින් තියනවා වගේ නිරේ උපත ලබනවා. සතර අපායේ උපදින්න හේතු වෙනවා. ඒ ද්වේෂ සහගත සිතකින් අපි මරණයටපත් වුණොත්. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනි ව්‍යාපාදය කියන්නේ අමනාපය, ගැටීම, තරහව කියන්නේ අපට අපේ සියලු යහපත වනසාලන දෙයක්. පින්වත්නි බුදුරජාන් වහන්සේ ව්‍යාපාදයේ සම්බන්ධව හරි ලස්සන උපමාවක් දේශනා කොට වදාලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට උවමනා වෙනවා තමන්ගේ මුව මඩල හොඳට බලා ගන්න. ඉතින් ඒ තමන්ගේ මුහුණේ ස්වභාවය හොඳට බලා ගන්න උවමනාව තියෙන කෙනා මොකද කරන්නේ? හොඳට නටනටා තියෙන බුබුලු දාන වතුරකින් මුහුණ බලන්න උත්සාහ ගන්නවා. එතකොට දැන් කල්පනා කරලා බලන්න පින්වත්නි බුබුලු දදා නටන වතුරෙන් මුහුණ බලන්න හැදුවට පේනවද? පේන්නේ නැහනේ. අන්න ඒ වගේ තමයි මේ ව්‍යාපාදේ කියන්නේ. කෙනෙක්ගේ හිතේ තරහ බොහෝම දරුණු විදිහට බලපවත්වනකොට එයාට Tamanගේ යහපත පිණිස කටයුතු කරන්න ලැබෙන්නේ නැහැ. අයහපත පිණිස කටයුතු කරන්න ලැබෙන්නේ නැහැ. තමාගේ යහපත, අන් අයගේ යහපත දෙපැත්තේම යහපත පිණිස කටයුතු කරන්න ලැබෙන්නේ නැහැ. ව්‍යාපාදයේ Tamanගේ හිතේ තියෙනකොට. ඉතින් එහෙනම් අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ ව්‍යාපාදයේ තිබෙන බරපතලකම. මේ ව්‍යාපාදයේ අපේ සිතේ තියෙන නිසා තමයි කෙලවරක් නැතුව මේ සසරේ අපට යන්න සිද්ධ වුනේ කියලා අපි හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. ව්‍යාපාදයේ තිබෙන ආදීනවය කල්පනා කළා. අපට ව්‍යාපාදයේ තුලින් අත්වෙන භයානක ඉරණම ගැන කල්පනා කරලා ඒ ආදීනව කල්පනා කරලා අපි බැහැර කළ යුතුයි පින්වත්නි. තරහ, අමනාපය, ගැටීම දුරින්ම දුරු කළ යුතුයි. තමාගේ අයහපත පිණිස කටයුතු කරන, තමාගේ විනාශය පිණිස කටයුතු කරන සතුරෙකු අපි ලං කරගන්න කැමති නේද? අපි සතුර බව හඳුනාගෙන සතුරා දුරු කරනවා. ආන් ඒ වගේ අපට මහා අනර්ථයක් සිද්ධ කරන දෙයක් මේ ව්‍යාපාදේ කියලා අපි හොඳට තේරුම් අරගෙන ව්‍යාපාදයට අකමැති විය යුතුයි. පින්වත්නි ඊළඟට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාලා තුන්වෙනි නීවරණය ගැන. ඒ තමයි තීන මිද්දය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තීන මිද්දේ කියන්නේ සිතේ දියුණුව අවුරාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඩගෙන සිටින ප්‍රඥාව දුර්වල කරන ඊළඟ කාරණාව හැටියටයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනි මේ නීවරණ පහ එක එක්කෙනාට වෙනස්. සමහර කෙනෙකුට පින්වත්නි කාමච්ඡන්දේ ඊටා බලවත්. හැබැයි සමහර කෙනෙකුට කාමච්ඡන්දේ නෙමෙයි බලවත් ව්‍යාපාදේ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් කාමච්ඡන්දේනොත් ලොකු පීඩාවක් නැහැ. ව්‍යාපාදිනොත් ලොකු පීඩාවක් නැහැ. හැබැයි තීන මිද්දෙන් එයා හොඳට බැට කනවා. එතකොට අපි එහෙනම් තේරුම් ගන්න ඕනේ මේ කරුණු පහම
අපට අයහපත පිණිස පවතිනවා. අපේ සියලු යහපත වනසාලන්ට හේතු වෙනවා මේ තීන මිද්දේ. ඒ නිසා තීන මිද්දෙන් හිත යට වෙලා ඉන්න වෙලාවක තමාගේ යහපත පිණිස කටයුතු කරන්නට ලැබෙන්නේ නැහැ. වගේම අන් අයගේ යහපත පිණිස කටයුතු කරන්නත් ලැබෙන්නේ නැහැ. දෙපැත්තේම යහපත පිණිස කටයුතු කරගන්නට බැරුව යනවා මේ තීන මිද්දේ කියන අකුසලෙන් සිත යටපත් වුණාම. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළේ පින්වත්නි මේ තීන මිද්දය එතකොට විශේෂයෙන් ඇඟමැලි කැඩීම, ඈනුම් යැවීම, කුසල් දහම් වලට මේ සිත අකමැති බව, එතකොට මේ සියල්ලම අපට අහිත පිණිස පවතිනවා. මේ සියල්ලම අපට සසරේ යාම පිණිස හේතු වෙනවා. ඒ නිසා අපි හොඳට තේරුම් අරගෙන තීන මිද්දේ anu අකුසලයක්. තීන මිද්දේ ගැන බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට අපි තීන මිද්දේ නැගිටින්ට තීන මිද්දේ ප්‍රහාණය කරගන්න අපි කටයුතු කරගන්න ඕන. ඒ විදිහට කටයුතු කරගත්තොත් අපට බුදුරජාන් වහන්සේ දේශනා කර ආකාරයට මේ නීවරණ ධර්ම ප්‍රහාණය කරගෙන මහත් වූ යහපතක් සිද්ධ කරගන්නට ලැබෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ ඊළඟ කාරණාව දේශනා කළා උද්ධච්ච කුක්කුච්චේ anu සිතේ දියුණුව අවුරාගෙන සිටින දෙයක්. සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඩගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන දෙයක් කියලයි බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළේ. එතකොට එහෙනම් මේ හතරවෙනි කාරණාව. දැන් බලන්න අර තුන්වෙනි කරුණටත් බුදුරජාන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කළා පින්වත්නි. දැන් කෙනෙකුට උවමනා වෙනවා තමන්ගේ මුහුණ බලා ගන්න. එයා මොකද කරන්නේ? දියසෙවෙල සහිත, පහසි සහිත දිය බඳුනකින් මුහුණ බලන්න හදනවා. පේනවද? පේන්නේ නෑනේ. අන්න ඒ වගේ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ තීන මිද්දෙන් සිත යටපත් වුණාට පස්සේ යහපත අයහපත හඳුනා ගන්න බෑ කියලා. ඊළඟට මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා උද්ධච්ච කුක්කුච්චය සම්බන්ධවත්. එතකොට නිරන්තරයෙන් එයාගේ හිත විසිරෙනවා. සිත ඒක අරමුණක තියාගන්න බෑ. දැන් සමහර කෙනෙක් හොඳට බැට කනවා මේ සිත විසිරීම නිසා. සමහරලාට ජීවිතේ එපා වෙනවා. ඒක අරමුණක් තුල සිත පවත්වා ගන්න බැරි නිසා. දැන් හැමෝටම මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද එක එක්කෙනාට පින්නත් වෙනස් මේ නීවරණ ප්‍රකට වෙන අයුරු. ඒ නිසා හැබැයි අපි තේරුම් ගන්න ඕනි භාග්‍යවතුන් වහන්සේ තමයි මේ නීවරණයන් ගැන දේශනා කළේ. කාම ඡන්දයත් අපට අහිත පිණිස පවතිනවා කියලා තේරුම් ගන්න ඕනි. ව්‍යාපාදයත් අපට අහිත පිණිස පවතින දෙයක් කියලා තේරුම් ගන්න ඕනි. තීන මිද්දයත් අපට අහිත පිණිස පවතින දෙයක් හැටියට තේරුම් ගන්න ඕනි. ඒ වගේම තමයි උද්ධච්ච කුක්කුච්චයත් අපට අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා. අපේ හිත විසිරීලා තියෙනකොට නොයේ කර්මණෝ සිදුවනකොට යහපත අයහපත හඳුන ගන්නට බෑ. අන් අයගේ යහපත පිණිස කටයුතු කරන්න ලැබෙන්නෙත් නෑ. තමාගේ යහපත පිණිස කටයුතු කරන්න ලැබෙන්නෙත් නෑ. එහෙනම් ඒක අකුසලයක්, දුරු කළ යුතු දෙයක්, ප්‍රහාණය කළ යුතු දෙයක්, කුසල් දහම් වනසන දෙයක් හැටියටයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ. දැන් බලන්න පින්නත්නි උපමාවක් දේශනා කරනවා. ඔබ දැකලා තියෙනවනේ දැන් මුහුද නේද? මුහුද නිරන්තරයෙන්ම ජලය රැලි දානවා. එතකොට මේ රැලි දාන ජලයෙන් මුහුණ බලන්න පුළුවන්ද? මුහුණ බලන්න හැදුවට හම්බෙන්නේ නැහැ. නිරන්තරයෙන් එක ස්ථානයක තියෙන්නේ වෙනස් වෙනවා. ඒ වගේ තමයි මේ සිත විසිරීම. සිත විසිරීම අයහපත පිණිස පවතිනවා. ඒක අරමුණකට නතු කරගන්නට බැරුව යනවා. එතකොට ඒ නිසා තමයි මේ තාක් දීර්ඝ සසරේ අපට යන්න සිද්ධ වුනේ. ඊළඟට පින්නත්නි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පස්වෙනි නීවරණය ගැනත් දේශනා කොට වදාලා. කොහොමද මහණෙනි විචිකිච්ඡාව යනු සිතේ දියුණුව අවුරාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඩගෙන සිටින, ප්‍රඥාව දුර්වල කරන කාරණාවක් හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාලා. සැකය. එතකොට මේ සැකය දැන් බලන්න සමහර කෙනෙකුට මේ සාමාන්‍ය කටයුත්තක්වත් කරගන්න බෑ. ධර්ම මාර්ගයේ කෙසේ වෙතත් සාමාන්‍ය කටයුත්තක්වත් කරගන්න බෑ මේ සැකය නිසා. එතකොට මේ අනවශ්‍ය ආකාරයට මේ සැක කරන්න පටන් ගත්තාම බුදුරජාන් වහන්සේ ගැන සැක කරනවා, ධර්මය ගැන සැක කරනවා,
සංඝරත්නය ගැන සැක කරනවා. ඊළඟට ගුණධර්ම දියුණු කරගන්න යම් උත්සාහයක් ගන්න පිරිස ගැන සැක කරනවා. එතකොට අන්තිමේදී අකුසලයේ කොහෙද තියෙන්නේ? තමා ළඟමයි. බුදුරජාන් වහන්සේ ඒකනේ මේ නීවරණ කියන්නේ සියලු කුසල් වනසාලන දෙයක්. අකුසල් රාශිය කියනවා. අකුසල් ගොඩ කියනවා. අකුසල් කන්ද කියලා යමකට කියනවා නම් ඒ හැබෑවටම කිව්විති මෙන්න මේ පංච නීවරණ වලට කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ පින්වත්නි. එතකොට මේ සැකය ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දැන් බලන්න හිරු එළිය පවතින්නේ නැති තැනක අඳුරු සහිත ඊළඟට අපහැදිලි ජලයෙන් මුහුණ බලන්න හැදුවට මුහුණ බලන්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි කියනවා සැකය. යම් කෙනෙක්ගේ හිතේ සැකය බලපවත්වනවා නම් එයාට යහපත සිද්ධ කරගන්න බෑ. එයාගේ යහපත පිණිස කටයුතු කරගන්න ලැබෙන්නේ නැහැ. අන් අයගේ යහපත පිණිස කටයුතු කරගන්න ලැබෙන්නේ නැහැ කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ නීවරණ ගැන. එතකොට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා ඒකාන්තයෙන්ම භික්ෂුව සිතේ දියුණුව අවුරාගෙන සිටින සිතේ දියුණුවට බාධා පමුණුවන සිත දුර්වල කරන මේ පංච නීවරණ ප්‍රහාණය නොකොට දුර්වල වූ ප්‍රඥාවකින් තමාගේ යහපත දන්නේ කියා හෝ අන් අයගේ යහපත දන්නේ කියා හෝ දෙපක්ෂේම යහපත දන්නේ කියා හෝ මනුෂ්‍ය ස්වභාවයට වඩා උතුම් වූ ආර්ය වූ ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්නේ කියන එක නම් කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා. උතුම් වූ ආර්ය වූ ඥාන දර්ශනයක් ලබා ගන්න ලැබෙන්නේ නැහැ කියනවා පංච නීවරණ තියෙද්දි. එහෙනම් කුසල් දහම් වලට කැමති නම් අනිවාර්යෙන් කළ යුතු දේ මොකද්ද? පංච නීවරණ බැහැර කළ යුතුයි. සිතේ හැබෑවටම යහපතක් ඇති කරගන්නට කැමති නම් පංච නීවරණ ප්‍රහාණය කළ යුතුයි. භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සන උපමාවක් මේ කරුණ ආරම්භය දේශනා කොට වදාලා මේ වගේ කියනවා. කන්දකින් නැද හැලෙන ඊතා දුර ගලා යන වේගවත් සැඩපහර ඇති සියල්ල ගසාගෙන යන සුළු නදියක් තියෙනවා. ඉතින් මිනිස්සෙක් මොකද කරන්නේ පින්වත්නි? මේ නගුල් වලින් ඒ ගංගාව දෙපැත්තේ විශාල කාණු කපනවා, ඇලවල් කපනවා. ඇලවල් කපලා ඒ කපන ලද ඇලවල් වල දොරටු විවෘත කරනවා. අර මහා නදී ජලය එතකොට දෙපැත්තේ තියෙන අර අනිත් ඇලවලට ඇලවේලි වලට ජලය ගලාගෙන යනවා. එතකොට අර ගංගාවේ මහා ජලකඳ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. දුරට යන්න ලැබෙන්නේ නැහැ. අර වේගවත් සැඩපහර ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා නේද? ආන් ඒ වගේ කියනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක්ගේ හිතේ මේ පංච නීවරණ තියෙනවා නම් එයාට මහත් වූ දියුණුවක් කරා යන්න ලැබෙන්නේ නැහැ කියනවා. තමාගේ යහපත පිණිස කටයුතු කරගන්න ලැබෙන්නේ නැහැ කියනවා. අන් අයගේ යහපත පිණිස පිළිපදින්න බැරුව යනවා. දෙපැත්තේම යහපත පිණිස කටයුතු කරන්න බැරුව යනවා. ඒ කෙනාට මේ මනුස්ස ස්වභාවය ඉක්මවා ගිය උතුම් ආර්ය ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කරනවා කියන එක නම් කිසිසේත් සිද්ධ කරගන්නට බෑ කියලායි පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළේ. පින්වත්නි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කොට වදාලා මේ කාමච්ඡන්දය හට ගැනීමට සුබ නිමිත්ත තරම් වෙන එකම එක දෙයක්වත් බුදු වැසින් දකින්නේ නැහැ කියලා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ කාමච්ඡන්දය අපට අහිත පිණිස දුක පිණිස හේතු වන දෙයක් හැටියට බුදුරජාන් වහන්සේ සූත්‍ර දේශනා ගණනාවක් ඇසුරු කරගෙන දේශනා කොට වදාලා. ඒ වගේම ව්‍යාපාදයට මේ පටිඝ නිමිත්ත තරම් වෙන එකම එක දෙයක්වත් දකින්නේ නැහැ කියලයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කොට වදාළේ. දැන් බලන්න නිරන්තරයෙන් සාමාන්‍ය කටයුතු කරන ජනයා තමන්ගේ ගෙදර කෙනෙක් එක්ක ගැටුණත් එහෙම නැත්නම් සේවය කරන ආයතන කෙනෙක් එක්ක ගැටුණත් නිරන්තරයෙන් කල්පනා කරන්නේ මොකද්ද? එයාගෙන් වෙච්ච යහපතද අයහපතද? ඕන තරම් යහපත තියෙනවා. හැබැයි සාමාන්‍ය නිරන්තරයෙන් මතක් වෙවි එන්නේ එයාගේ අඩුව, අමනාපය, ගැටුණු කාරණාව නේද?
එතකොට ඒක තමයි මේ සසරට වැටුණු හිතේ ස්වභාවය. හැබැයි සසරෙන් නිදහස් වෙන්න නැඹුරු වෙච්ච හිතක ස්වභාවය ඒක නෙමෙයි. ඕන තරම් අඩුපාඩු තියෙන පුළුවන්. ගැටෙන වචන දහසක් තියෙන පුළුවන්. හැබැයි එක සුන්දර වචනයක් තියෙන පුළුවන්. අර සසරෙන් නිදහස් වෙන්න කැමති කෙනා අල්ලන්නේ එක වචනය. අර සුන්දර වූ එකම එක වචනේ අල්ලනවා. ගැටෙන්න හේතුණු කරුණු දහසක් ඇද්දේ දහසම පැත්තකින් තියෙනවා. ඒක සත්පුරුෂයන්ගේ ස්වභාවයක්. දැන් බලන්න මහා සත්පුරුෂ ගුණයෙන් යුතු සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ඕන තරම් පිරිස ඉන්න පුළුවන් කාය දුච්චරිතෙන් යුක්තයි. හැබැයි ඒගොල්ලෝගේ කාය දුච්චරිතේ පැත්ත හිතන්නේ වචන හොඳයි. ඒ හොඳ පැත්ත හිතන්න කියනවා. නරක පැත්ත හිතන්න එපා කියනවා. දෝෂි හැටියට හිතන්නේ නැතුව එයාගේ යහපත් පැත්ත හිතන්න කියනවා. එතකොට මේ ගැටෙන ස්වභාවයක් ඇද්ද ඒක දුරු කරගන්න පුළුවන්. සමහර අය ඉන්න වචන අසංවරයි. හැබැයි කායික ක්‍රියාව හොඳයි. එතකොට එයාගේ අර යහපත් වූ කායික ක්‍රියාව ගැන හිතන්න කියනවා. වාචික ක්‍රියාව ගැන හිතන්න එපා කියනවා. සමහර කෙනෙක් ඉන්නවා කායික ක්‍රියාවත් දෝෂ සහගතයි. වාචික ක්‍රියාවත් දෝෂ සහගතයි. හැබැයි ඒගොල්ලෝ කාලෙන් කාලට සිතින් මනසින් යහපත් වූ දේ කරන්න කැමැත්ත තියෙනවා. බණ භාවනාවට කැමැත්ත තියෙනවා. එතකොට හැබැයි ගොඩාක් ප්‍රකට මොකද්ද? එයාගේ කායික දුච්චරිතය, වාචික දුච්චරිතය තමයි අපට ප්‍රකට. හැබැයි ඒ පැත්ත හිතන්න එපා කියනවා. හොඳ පැත්ත හිතන්න කියනවා. හොඳ පැත්ත හිතලා යම් අමනාපයක් ගැටීමක් ඇද්ද අන්න ඒක බැහැර කරගන්න කියලයි ඒ මහා සත්පුරුෂයන් වහන්සේලා අපට අනුශාසනා කොට වදාළේ. එහෙනම් කා සමගවත් නොගෙටෙන්න ලෙසයි අවවාද අනුශාසනා කොට වදාළේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ වගේම මේ සිත ජයගත් මහරහතන් වහන්සේලා. සමහර අය ඉන්නවා කායික ක්‍රියාවත් දෝෂ සහගතයි. වාචසික ක්‍රියාවත් දෝෂ සහගතයි. මානසික ක්‍රියාවත් දෝෂ සහගතයි. එතකොට ඒගොල්ලොන්ගේ කුසලයක් අපට පේන්නෙම නැහැ. යහපත් පැත්තක් අපට දකින්න ලැබෙන්නෙම නැහැ. එහෙම කෙනෙක් එක්කවත් ගැටෙන්න එපා කිව්වා. දැන් බලන්න කායික වශයෙන්ුත් අපි කියමු දුස්සීලයි. වාචසික වශයෙන්ුත් දුස්සීලයි. හිතේ පිරිසුදු බවක් ඇත්තෙම නැහැ. එතකොට සම්පූර්ණයෙන් මෙයා අකුසල් ගොඩක ජීවත් වෙන කෙනෙක්. එහෙම කෙනෙක් එක්කවත් ගැටුණු සිතක් පවත්තන්ට එපා කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාලා ඒ කාන්තේම භික්ෂුව සිතේ දියුණුව අවුරාගෙන සිටින, සිතේ දියුණුවට බාධා පමුණුවන, සිත මැඩගෙන සිටින ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණ ප්‍රහාණය කරලා බලවත් වූ ප්‍රඥාවකින් තමාගේ යහපත දන්නේ කියා හෝ අන් අයගේ යහපත දන්නේ කියා හෝ දෙපක්ෂයේම යහපත දන්නේ කියා හෝ මනුෂ්‍ය ස්වභාවයට වඩා උතුම් ආර්ය වූ ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කරන්නේ කියන එක ඒකාන්තයෙන් සිද්ධ වෙන දෙයක් කියනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සිතේ දියුණුව කැමති කෙනා, උත්තම දෙයක් ලබා ගන්න කැමති කෙනා ඒකාන්තයෙන් මේ නීවරණ ප්‍රහාණය කළ යුතුයි. කුමක්ද එතකොට නීවරණ කියන්නේ? කාමච්ඡන්දය. කාමච්ඡන්දය යනු ප්‍රහාණය කළ යුතු දෙයක්. ව්‍යාපාදය යනු නීවරණයක්. අහිත පිණිස පවතින දෙයක්. කුසල් දහම් වනසාලන දෙයක්. ඒ නිසා ව්‍යාපාදයේ දුරු කළ යුතුයි. තීන මිද්දේ යනු අපට අහිත පිණිස දුක පිණිස හේතු වන දෙයක්. එය ප්‍රහාණය කළ යුතු දෙයක්. අපට අහිත පිණිස ලෝක සත්වයාට අහිත පිණිස පවතින දෙයක්. උද්ධච්ච කුක්කුච්ච යනු නීවරණයක්. අහිත පිණිස පවතින දෙයක්. අන් අයටත් අහිත පිණිස පවතින දෙයක්. දුරු කළ යුතුයි. විචිකිච්ඡාව යනු දුරු කළ යුතු දෙයක්. නීවරණයක්. සිතේ සියලු යහපත වනසාලන දෙයක්. අකුසල් ගොඩ අකුසල් රාශිය කියලා භාග්‍යවතුන් වහන්සේ යමකට වදාළද ඒ පින්නත් නිමි පංච නීවරණ වලටයි. බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාලා ලස්සන උපමාවක්. මොකද්ද? කන්දකින් ඇදහැලෙන ඊතා දුර ගලා බසිනා වේගවත් සැඩ පහර ඇති සියල්ල ගසාගෙන යන සුළු නදියක් තියෙනවා පින්වත්නි. පුරුෂේකේ නදියින් දෙපස නගුලෙන් කළ ඇලවල් වසා දමනවා. මෙසේ වූ කල්ලි මහණෙනි
ඒ නදියෙහි මැද සැඩපහර නොවිසිරී ගියේ නොපැතිරී ගියේ නොවැළකුණේ දුරට යන්නේය වේගවත් සැඩපහර වන්නේය සියල්ල ගසාගෙන යන සුළු වන්නේය. එතකොට දැන් මේ බුදුරජාන් වහන්සේ අපට උපමාවකින් දේශනා කරන්නේ මහා ගංගාවක් කන්ද මුදුනේ ගලා බසිනවා. එතකොට මේ වේගවත් සැඩපහර සහිත මේ ගංගාවේ දෙපැත්තේ තියෙනවා නගුලෙන් කරපු ඇලවල්. එතකොට පුරුෂයෙක් මොකද කරන්නේ? ඒ දෙපැත්තේ තිබෙන ඇලවල් වලට වතුර යන්නේක වළක්වන්න සම්පූර්ණයෙන්ම මුළුමනින්ම දොරටු වහනවා. එතකොට අර කන්ද මුදුන ඉඳලා ගලා බසින මහා සැඩපහර සහිත ගංගා ජලය පහළට බොහෝ දුරට ගලාගෙන යනවා නේද? ආන්න ඒ වගේ කියන බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඒකාන්තයෙන් ඒ භික්ෂුව සිතේ දියුණුව අවුරාගෙන සිටින සිතේ දියුණුවට බාධා පමුණුවන සිත මැඩගෙන සිටින ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණ ප්‍රහාණය කරලා බලවත් වූ ප්‍රඥාවකින් තමාගේ යහපත දන්නේ කියා හෝ අන් අයගේ යහපත දන්නේ කියා හෝ දෙපක්ෂේම යහපත දන්නේ කියා හෝ මනුෂ්‍ය ස්වභාවයට වඩා උතුම් වූ ආර්ය වූ ඥාන දර්ශන විශේෂයක් සාක්ෂාත් කරනවා කියන ඒකාන්තයෙන් සිද්ධ වෙන දෙයක් කියලයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කොට වදාළේ. එහෙනම් පින්වත්නි අතීතේ යම් තාක් මුනිවරු බිහි වුණාද ඒ මුනිවරු බිහි වුණේ මේ පංච නීවරණ ප්‍රහාණය කරපු නිසායි. එතකොට අපි සරණ ගිය ඒ උත්තම ශ්‍රාවක සංගරුවන ඒ මහරහතන් වහන්සේලා බිහි වුණේ මේ නීවරණ ප්‍රහාණය කරපු එකේ ප්‍රතිඵලයක් විදිහටයි. ආර්ය වූ ඥාන දර්ශනයක් ලබා ගන්න වාසනාව උදා වුණේ මේ නීවරණ ධර්ම ප්‍රහාණය කරපු නිසායි. මේ නීවරණ ධර්ම ප්‍රහාණය නොකොට කිසි කෙනෙකුට පින්වත්නි මේ මග්ගඵල නිවන සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕන අපි කවදා හෝ මේ සසරෙන් නිදහස් වෙනවා නම් අනිවාර්යෙන් පංච නීවරණ ධර්ම ප්‍රහාණය කළ යුතුයමයි. පංච නීවරණ ධර්ම ප්‍රහාණය නොකොට මග්ගඵල නිවන සාක්ෂාත් කරගන්නවා කියන එක කවදාවත් කරන්න බැරි දෙයක්. එහෙනම් පින්වත්නි අපි කල්පනා කරලා බලන්න ඕන මේ නීවරණ ධර්ම ප්‍රහාණය කරගන්න කෙනා තමයි සුන්දර සිතක් ඇති කරගන්නේ. එයා තමයි පළවෙනි ධානය උපදවාගෙන වාසය කරන්නේ. එයා තමයි දෙවෙනි ධානය උපදවාගෙන වාසය කරන්නේ. එයා තමයි තුන්වෙනි ධානය උපදවාගෙන වාසය කරන්නේ. ඒ වාසනාවන්ත කෙනා තමයි හතරවෙනි ඥානය උපදවාගෙන වාසය කරන්නේ. සියලු දුකින් නිදහස් වෙන්නේ ආන්ගේ පින්වන්ත කෙනා. ඒ වාසනාව උදා වෙන්නේ මේ නීවරණ ධර්ම ප්‍රහාණය කරපු කෙනාටමයි කියලා අපි හොඳට තේරුම් ගන්න ඕන. පින්වත්නි එතකොට එහෙනම් මේ නීවරණ ධර්ම හරි මං දැන් නීවරණ ධර්ම ප්‍රහාණය කරන්නම් කියලා වාඩි වුණාට කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. එහෙනම් ඒ සඳහා මූලික වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොරව පංච නීවරණ දුරු කරගන්න ලැබෙන්නේ නැහැ. නේද? බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාලා මේ නිවන් මගට මූලික වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. සත්පුරුෂ සේවනය. සත්පුරුෂ සේවනයෙන් තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි මිහිරි ශ්‍රී සද්ධර්මය අපට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. මිහිරි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන්නේ කාගෙන්ද පින්වත්නි? සත්පුරුෂ ආශ්‍රයෙන් කල්යාණ මිත්‍රයින් ඇසුරු කරනකොට තමයි බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට එයාගේ හිත පහදිනවා කවුරු කෙරෙහිද? බුදුරජාන් වහන්සේ කෙරෙහි හිත පහදිනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කෙරෙහි හිත පහදිනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරපු වැඩපිළිවෙල මනවින් පුරුදු කොට වදාළ සසරෙන් නිදහස් වුණු ශ්‍රාවක සංගරුවන ගැන හිත පහදිනවා. හිත පහදිනවා කියන්නේ යාගේ හිතේ තුනුරුවන ගැන පැහැදීම ප්‍රසාදය ඇති වෙනවා. එයා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකෙක් බවට
පත් වෙනවා. ශ්‍රද්ධාවන්ත හිතක් ඇති කරගන්න ලැබෙන්නේ එහෙනම් ධර්මය අහන නිසයි. ධර්මය අහපු නිසයි. ඒ ධර්මය අහන්න ලැබෙන්නේ කාගෙන්ද? සත්පුරුෂයින්ගෙන්. කල්යාණ මිත්‍ර ඇසුර තුලින්. එතකොට මේ කල්යාණ මිත්‍ර ඇසුර තුලින් ධර්මය ඇහුවාම එයාගේ හිත පහදිනවා. හිතේ ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාදි තථාගතස්ස බෝධින් බුදුරජාන් වහන්සේගේ අවබෝධය අදහා ගන්න ශ්‍රාවකෙක් බවට පත් වුනහම ශ්‍රද්ධාවන්ත කෙනා යෝනිසෝ මනසිකාරය දෙනකොට එයා හඳුන ගන්නවා, එයා පුරුදු කරනවා, සිහිය නුවණ දියුණු කරන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. සිහිය නුවණ දියුණු කර සිහිය නුවණ දියුණු කර යනකොට ආන් එයාට ඒ කියන්නේ සති සම්පජඤ්ඤේ පුරුදු කරන ශ්‍රාවකයට වාසනාව උදා වෙනවා ඉන්ද්‍රිය සංවර කරගන්න. එයා ඇස සංවර කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. කන, නාසය, දිව, කය සංවර කරගන්න ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් යුතු වාසනාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා කායිකව සුචරිතය පුරුදු කරනවා, වාචික සුචරිතය පුරුදු කරනවා, මානසික සුචරිතය පුරුදු කරනවා. ත්‍රිවිධ සුචරිතයෙන් යුක්ත ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ත්‍රිවිධ සුචරිතයෙන් යුතු කෙනාට පුළුවන්කම ලැබෙනවා පින්වත්නි කුමක්ද? ආන්‍යයට වාසනාව උදා වෙනවා. අපි මේ සඳහන් කරපු කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම ප්‍රහාණය කරගෙන සුන්දර සිතක් ඇති කරගන්න. ඒ සුන්දර සිතක් ඇති කරගත්ත වාසනාවන්ත කෙනාට පුළුවන් උත්තම දේ ලබා ගන්න, ශ්‍රේෂ්ඨ ඥාන දර්ශන උපදවා ගන්න එයාට ලැබෙනවා. එහෙනම් මේ විදියට සිත පිරිසුදු කරගන්න, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසුදු කරගන්න වාසනාව ලැබෙන්නේ කාටද? කල්යාණ මිත්‍ර ඇසුරෙන් යුක්ත කෙනාට. කල්යාණ මිත්‍ර ඇසුර තුලින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් කෙනා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරයේම නිරන්තරයෙන් යෙදෙනවා. යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරන කෙනාට සති සම්පජඤ්ඤේ දියුණු කරගන්න ලැබෙනවා. සති සම්පජඤ්ඤෙන් යුතු කෙනා ඉන්ද්‍රිය සංවරයේ යෙදෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් යුතු කෙනා ත්‍රිවිධ සුචරිතේ පුරුදු කරන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ත්‍රිවිධ සුචරිතයෙන් යුතු කෙනා තමයි පංච නීවරණ ධර්ම ප්‍රහාණය කරන්නේ. එහෙනම් පින්වත්නි මේ ගමනේ මූලික වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන්. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළේ සූර්යාගේ පහළ වීමට පෙර නිමිත්ත තමයි කුමක්ද? අරුණෝදය. අරුණෝදය උදා වෙනවා කියන්නේ ඒකාන්තයෙන් තව පුංචි වෙලාවකින් සූර්යාගේ පහළවීම සිද්ධ වෙනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. එහෙනම් සිතේ දියුණුවක් ලබන්න කැමති කෙනා ඉස්සෙල්ලාම කල්යාණ මිත්‍ර ආශ්‍රයයට එන්නට ඕනි. එතනින් තමයි මේ ගමන ආරම්භ වෙන්නේ. එතනින් ආරම්භ වන මේ ගමන නිමාව කොතනද? අමා මහ නිවන. එතකොට සුන්දර සිතක් ඇති කරගතපු ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා තමයි පිරිනුවන් පාන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාලා සන්තං තස්ස මනං හෝති සන්තා වාචාච කම්මච සම්මදඤ්ඤා විමුක්තස්ස උපසන්තස්ස තාදිනෝ. රහතන් වහන්සේලාට තියෙන්නේ නිවි සැනසී ගිය හදවතක්. උන්වහන්සේලාගේ වචනත් නිවිලා තියෙන්නේ. ඒ වගේම කයත් නිවිලා තියෙන්නේ. අවබෝධයෙන් දුකින් නිදහස් වුණ උපසාන්ත සිත් ඇති රහතන් වහන්සේලා තමයි පින්වත්නි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ. එතකොට එබඳු උතුම් සුන්දර සිතක්, උපසාන්ත සිතක් ඇති කරගන්න ලැබුණේ කුමක් නිසාද? මේ පංච නීවරණ ධර්ම ප්‍රහාණය කරපු එකේ ප්‍රතිඵලයක් විදියටයි. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හැමදෙනා හිතට ගන්න ඕන සුන්දර සිතක් ඇති කරගන්න කැමති නම් මේ අකුසල් රාශිය හැටියට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ අකුසල් ගොඩ අකුසල් කන්ද හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ කාම ඡන්දය දුරෙන්ම දුරු කළ යුතුයි. කාම ඡන්දයට තිබෙන ආසාව ප්‍රහාණය කළ යුතුයි. ව්‍යාපාදය දුරෙන්ම දුරු කළ යුතුයි. සතුරා විතියට හඳුනාගෙන දුරු කළ යුතුයි.
තීන මිද්දය දුරු කළ යුතුයි. උද්ධච්ච කුක්කුච්චය දුරු කළ යුතුයි. විචිකිච්ඡාව දුරු කළ යුතුයි. මේ විදිහට පංච නීවරණ ධර්ම ප්‍රහාණය කළොත් ආන් ඒ කෙනාට තමයි සුන්දර සිතක් ඇති කරගන්න, උපසාන්ත සිතක් ඇති කරගන්න ලැබෙන්නේ. මොකද පින්වත්නි, මේ නීවරණයන්ට යට වෙච්ච වෙලාවක අපේ මරණය සිද්ධ වුණොත් අපට කොයිතරම් අභාග්‍යයක්ද නේද? ඒ නිසා පින්වත්නි, බුදුරජාන් වහන්සේ වදාළ දේ පුරුදු කරන එක ලේසිද අමාරුද? ඒක ඊටාම අමාරුයි. ඒ නිසානේ අපට මේ දීර්ඝ සසරේ යන්න සිද්ධ වුනේ නේද? කෙලවරක් නැති මේ සසර ගමනේ දිගින් දිගටම අපට යන්න සිද්ධ වුනේ. කුසල් වඩන එක අමාරුයි. හැබැයි අකුසලයේ පුරුදු කරන එක ලෙහෙසි දෙයක්. නමුත් නුවණැති පින්වතා, නුවණැති ශ්‍රාවකයා බුදුරජාන් වහන්සේ දේශනා කළ යමක්ද ආන් ඒ දේ ඊතා දුකසේ නමුත් හඬා නමුත් ඒක පුරුදු කරනවා. ඇයි? එයාට ඒක බොහෝ කල හිතසුව පිණිස පවතින නිසා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ සුකරාණි අසාදූනි අත්තනෝ අහිතානිච යං වේ හිතංච සාදුංච තං වේ පරම දුක්කරං. යමක් කළාම, සිතකය වචනේ මෙහිවල යමක් කළාම ඒ තුලින් යහපත සිද්ධ වෙනවා නම් ඒ බඳු දේ කරන එක ඊටාම දුෂ්කරයි, අමාරුයි කිව්වා. නමුත් යමක් කළාම ඒ තුලින් අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිහෙනවා නම් ඒ බඳු දේ කරන එක ඊටාම ලෙහෙසි කිව්වා. නමුත් අපි කල්පනා කරන්න ඕනි භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ ඊටා අමාරුවෙන් හරි දුකසේ නමුත් හඬා නමුත් පුරුදු කළොත් ඒක ඒ ශ්‍රාවකයට, පුරුදු කරන කෙනාට බොහෝ කලක් හිතසුව පිණිස පවතිනවා. ඒ නිසා පින්වත්නි, අපගේ ශාස්ත්‍රුන් වහන්සේමයි වදාළේ පංච නීවරණ ලෝක සත්වයාට බොහෝ අහිත පිණිස, දුක පිණිස හේතු වෙනවා කියලා. ඒ පංච නීවරණ දුරු කළොත්, අමාරුවෙන් හරි ප්‍රහාණය කළොත්, හඬා හරි දුරු කළොත් ඒක ඒ ශ්‍රාවකයට බොහෝ කලක් හිතසුව පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා යම් තාක් අතීතේ මුනිවරු පහළ වුණාද, ශ්‍රේෂ්ඨ උත්තමයින් වහන්සේලා පහළ වුණාද, සුන්දර සිත් ඇති අය ලෝකේ පහළ වුණාද, ඒ සියලු දෙනාට ඒ වගේ සුන්දර හදවතක්, සුන්දර සිතක් ඇති කරගන්න ලැබුණේ පංච නීවරණ ප්‍රහාණය කරපු එකේ ප්‍රතිඵලයක් විදිහටයි. අනාගතයේ යම් කෙනෙක් සුන්දර සිතක් ඇති කරගෙන පිරිනිවන කරා යනවද, ඒ සියලු දෙනාත් මේ පංච නීවරණ ප්‍රහාණය කරන අයමයි. වර්තමානයේ යම් කෙනෙක් මේ නීවරණ ධර්ම ප්‍රහාණය කරගෙන වාසය කරන්න උත්සාහයක් ගන්නවද, ඒ කෙනා තමයි මේ සියලු දුකින් නිදහස් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, ඔබ අප සියලු දෙනාට අද දවසේ අපි මේ ඉගෙනගත් අංගුත්තර නිකායේ නීවරණ සූත්‍රයේ සඳහන් වන ආකාරයට භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයට අනුව කටයුතු කරමින් අපට මේ දුක උපද්දවන, අපේ යහපත වනසාලන, සියලු කුසල් දහම් වනසාලන පංච නීවරණ දුරු කරලා සුන්දර සිතක් ඇති කරගන්න අප සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ විදිහට මේ උදාර ධර්ම දානමය පින සිද්ධ කරගන්නේ ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය ධර්මින් උතුම් පින් රැස් කරගන්න වාසනාව උදා කරගත්තේ ගම්පහ මිරිස්වත්ත අංක 20 නිවසේ පදිංචි පින්වත් සරත් වීරසූරිය, හේමන්තා වීරසූරිය දෙමව්පියන් සහ සංක සුධාරක වීරසූරිය පුතුණුවන් විසින්. ඉතින් මේ පින්වතුන්ගේ මූලිකත්වයෙන් තමයි මේ උදාරතර ධර්ම දානමය පින සිද්ධ කරගන්නට යෙදුනේ. මේ විදිහට මේ උදාර පිනෙන් රැස් කරගන්න සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සංක සුධාරක වීරසූරිය මහත්මයාට සහ ගෙස්වි විහංසා සිඟිති දියණියට අද දිනට ඒ පින්වතුන්ලාගේ උපන්දින යෙදී තිබෙනවා. ඉතින් ඒ උපන්දින නිමිති කරගෙන තමයි මේ උදාර ධර්ම දානමේ පින සිද්ධ කරගන්නට යෙදුනේ. ඒ පින්වතුන්ලාට අද දවසේ මේ ආකාරයට ධර්ම දානමය වශයෙන් රැස් කරගන්න පිනෙහි පුණ්‍යානුභාවයෙන් නිදුක්ව නිරෝගීව මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු
සාදු. ඒ වගේම මේ ධර්ම දානමය පින්කමෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවිවරු තව තවත් දිව්‍ය අසීසුරින් දියුණු වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ පින්වතුන්ගේ නමින් නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත සැපයෙන් සැපයටපත් වෙත්වා. සාදු සාදු සාදු. කොරෝනා වසංගතයෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ පින්වතුන්ට එම පවුල්වල සියලු දෙනාට නන් අයුරින් උදව්පකාර කළ සියලු පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස ඒ වගේම ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක දූ පුතුන්ට ශ්‍රද්ධාකාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් උතුම් ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින්ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.